ඩොලර් ගේන අභියෝගය බාර ගන්න පුළුවන්. හිඟා කන සැටජියක් නෙවෙයි. ණයාරන් ගේන කතාවක් නෙමෙයි. තනි තිරසාර විසඳුම. මං හිතන් හිටියේ G-Flock කියන්නේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක්. ලංකාවේ නිෂ්පාදනය. හිඟා කන්නේ නැහැ කියලා කිව්වා. මොකද්ද වැඩ පිළිවෙල? මැජික් පොල්ලක් තියෙනවා මාස 6න් ඩොලර් උපයන මැෂින් එකක් හොයාගන්න. මේ රනිල්ට ඕන තමන්ගේ බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරගන්න. මේ වෙලාවේ ඉදිරිපත් වෙන්නේ නැත්නම් මොකද්ද මේකේ තේරුම? මෙහෙම ජීවත් වෙලා තේරුමක් තියෙනවා. බෝලිං ගාන මිසු මැරෙනවා නම් ඩොලර් ආව කුවට වැඩි ප්‍රමාණයක් ආපහු රෙද්දේ නූල් ඉඳලම ගිහිල්ලා. වැලියු ඇඩිෂන් කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකට ආවට පස්සේ ඕක සම්පූර්ණ අනිත් පැත්ත. රටක් දියුණු කරන්න ඕන නම් වැලියු ඇඩඩ් බිස්නස් තියෙන්න ඕන කියන්නේ ඕක තමයි. මේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් එක්ක G-Flock ට ෆයිට් කරන්න අමාරුයි නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි වැඩ කරලා තියෙනවා මේ බ්‍රෑන්ඩ්ස් එක්ක. ඔබත් ගන්න මේකේ ලාභයක් නෙමෙයිද? යාළුවෝ එහෙම මට මෙසේජ් දානවා. ෂෙයාර්ස් විකුණුවා නම් මටත් කියපන් ගන්න. මගේ කොටස් 51% පරිත්‍යාග කරන්න මේ ව්‍යාපාරයේ ජනසතු වෙන ව්‍යාපාරය. එයාට විශ්වාස නැහැ මේ පාලකයෝ. අපේ සල්ලි හොරා කයිද? අපි සියලු දෙනා රට වෙනුවෙන් කරන්න ඕන යුතුකම් අපි මේ වෙලාවේ කරන්න ඕන වෙලාව. විදේශිකයෝ ඇවිල්ලා පදිංචි වෙලා හිටියා. ක්වොලිටි එක බලන්න. වික්ටෝරියා සීක්‍රට්, මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර්, ටොමි හිල්ෆිගර් මේ බ්‍රෑන්ඩ්ස් වලට තියෙන ක්වොලිටි එක හොඳම තත්ත්වයෙන් සප්ලයි කරේ අපි. ඒ ගාමන් ඉන්ඩස්ට්‍රි තමයි මේ බ්‍රෑන්ඩ් එකත් හදන්න මූලික වෙලා තියෙන්නේ. තමන් නිෂ්පාදනය කරපු තමන්ගේ මේ කමිසේ බ්‍රෑන්ඩ් එක ලේඩීස් අවුට්ෆිට් බ්‍රෑන්ඩ් එකෙන් ලංකාවේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න පුළුවන් කියන එකයි කියන්නේ. තාතිකෝ. මේක ප්‍රේමදාස මහත්තයාගේ ඇඟලුම් කම්මල් 200 ව්‍යාපෘතියම නෙමෙයි. කිසිම වෙන තිරසාර විසඳුමක් පේන්නේ නැහැ. මේ දැන් යන්න පුළුවන් විසඳුමක්. කියන්නේ G-Flock විතරද ගන්න ඕනේ ලෝකෙ මිනිස්සු. ශ්‍රී ලාංකික තියෙන ඕනම බ්‍රෑන්ඩ් එකක් තමුන්ට සුදුසු කියන බ්‍රෑන්ඩ් එකක් ගන්න. ඇයි G-Flock බ්‍රෑන්ඩ් එකක් ලෝකෙ ඉන්න ශ්‍රී ලාංකිකයෙක් මිලදී ගන්න ඕනේ? මේ වෙලාවේ අපි ඉන්න තත්ත්වෙත් එක තමුන්ගේ රට වෙන්නේ. රට බරපතල ආර්ථික අර්බුදයක. එක පැත්තකින් ඩොලර් නැහැ, අනිත් පැත්තෙන් රුපියල් නැහැ. කාට හරි පුළුවන් නම් මේ ප්‍රශ්නෙට මට උත්තරයක් තියෙනවා. මම ලංකාවට මෙන්න මේ කාල පරිච්ඡේදය වෙන විට ඩොලර් ප්‍රශ්නේ මම විසඳනවා කියලා කෙනෙක් කියනවා නම් ਉਹ බොරුකාරයෙකුත් නෙවෙයි නම් අපි ඔහුට ඉඩක් ලබා දෙනවා. රටම දන්න පුද්ගලයෙක් රටම දන්නව නමින් නෙමෙයි වෙනත් විදියකට. ඔබට පුළුවන් ද මේ අභියෝගය රටට බාර ගන්න? අපි ඉන්නේ බරපතල අවස්ථාවක නිසා. අනිවාර්යෙන්ම ඔව්. ඒ කියන්නේ රටට ඩොලර් ගේන අභියෝගය බාර ගන්න පුළුවන්. පුළුවන්. මොකක්ද අභියෝගය? කවදට පෙරද? දැන් අපිත් අහනවා. මොකද හේතුව සජිත් ප්‍රේමදාසට අවුරුදු 15. රනිල් වික්‍රමසිංහ සති දෙකක් අමාරු, ඊට පස්සේ තව දෙකක් අමාරු, අනුර කුමාර මහසහායලු. ඔබට ඩොලර් කොච්චරක් ගේන්න පුළුවන්ද? කොච්චර කාලෙකින්ද? මේක ඇවිල්ලා හිඟා කන සැටජියක් නෙවෙයි. මේක අපේම මහන්සියෙන් අපේ ශ්‍රී ලාංකිකයන් අතරින් අපේම නිර්මාණශීලීත්වයෙන් ඩොලර් එකක් හොයා ගන්නා ක්‍රමයක්. ඒ කියන්නේ ඔබ හිඟා කාලා ණය අරන් ගේන කතාවක් නෙමෙයි. නෙවෙයි. එහෙම නෙමෙයි. නෙවෙයි. අපේම නිර්මාණශීලීත්වයෙන් අපේ තරුණ පරම්පරාවේ නිර්මාණශීලීත්වයෙන් අපේ වැලියු ඇඩිෂන් එකකින් කොමොඩිටි එකක් විකුණලා නෙවෙයි, අපේ වැලියු ඇඩිෂන් එකකින් වැලියු ඇඩඩ් එකකින් බ්‍රෑන්ඩ් එකකින් මේ රටට ඩොලර්ස් ටිකක් ගෙනල්ලා මේ ප්‍රශ්نين ගොඩ යන්න පුළුවන් ක්‍රමයක්. තනි තිරසාර විසඳුමක්. හරි. මේ තමයි නමින් ඔහුගෙන් දන්නේ නැතුව ඇති. නමුත් ඔහු නිර්මාණය කරපු ඔහුගේ බ්‍රෑන්ඩ් එක රටම නෙමෙයි ලෝකෙම දන්නවා. G-Flock. G-Flock කියන බ්‍රෑන්ඩ් එකේ අයිතිකරු ඔබ, නිර්මාතෘ ඔබ, හිමිකරු ඔබ. හරිනේ? හරි. රනිල් විල්ලද්දරගේ G-Flock බ්‍රෑන්ඩ් එක 100%ක් දේශීය නිෂ්පාදනයක්ද? 100%ක් දේශීය නිර්මාණශීලී බ්‍රෑන්ඩ් එකක්. බ්‍රෑන්ඩ් එක ඔබේ. ඔව්. අයිතියත් ඔබේ, බ්‍රෑන්ඩ් එක හැදුවෙත් ඔබ. ඒ වගේම 100%ක් අපේ නිෂ්පාදනයක්. මම ඇත්තට බොරු කියනෝන්නේ නැහැ. බොරු කියන ඔබ හමු වෙන්න කලින් මං හිතන් හිටියේ රනිල් G-Flock කියන්නේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් කියලා. ඔය සාරා H&M ඔය අතරේ තියෙන. මේ නමුත් මේක ලංකාවේ ඔබේ නිෂ්පාදනයක් නේ? ලංකාවේ නිෂ්පාදනයක්. හරි. දැන් මොකද්ද අපි ආරම්භයක් ගමු. මොකද්ද ඔබට ඩොලර් ගේන්න පුළුවන් තියෙන වැඩපිළිවෙල ලංකාව ඇතුලේ? ඔබ තරුණයෙක්. මට ඩොලර් ගේන්න පුළුවන් කියලා කිව්වා. මට විෂන් එකක් තියෙනවා. අපි හිඟා කන්නේ නැහැ කියලා කිව්වා. මොකද්ද වැඩපිළිවෙල? බිස්නස් මොඩල් එක ගැන කතා කරොත් බිස්නස් මොඩල් එක ගත්තොත් අපි නිර්මාණශීලීව අපි රෙදි වෙන රට වලින් ගෙනල්ලා නිර්මාණශීලීව අපි ඇඳුම් නිර්මාණය කරලා අපි ෆැක්ටරිස් වලින් දාලා ඇඳුම් කරගෙන අලෙවිකරණය කරලා ලංකාවෙත් ලෝකෙ වටේත් අපි දැනටමත් අපි ඉකොනොමියෙන් පවතිනවා. අපි ඩොලර්ස් ආදායමත් දැනටමත් අපි ලබා ගන්නවා. ඉතින් මේක රෙඩි වෙච්ච මොඩල් එකක්. ඒක දැනටත් එක්ස්පෝර්ට් කරනවා. දැනටමත් අපේ බ්‍රෑන්ඩ් එක නමින් අපි ඔන්ලයින් ඕඩර්ස් වලින් අපේ ලෝකේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෝ මිලදී ගන්නවා. හරි. ඉතින් එතනින් එහාට ගියොත් මේ මොඩල් එක අපි එක සතියකට සයිල් 40ක් 50ක් විතර අපි ලොන්ච් කරන බ්‍රෑන්ඩ් එකක්. විවිධ අංශයන්ගෙන්. ඒ කියන්නේ ගත්තොත් වර්ක් වෙයා, ඊවිනිං වෙයා, කැෂුවල් වෙයා, ලිනන්, මෙන්ස් වෙයා. ඒ වගේ සාමාන්‍යයෙන් ඒ වගේ විවිධ අංශයන්ගෙන් මෙන්ස්, ලේඩීස් වලත් තියෙන විවිධ අංශයන්ගෙන් එක විට ස්ටයිල්ස් ලෝන්ච් කර එච්චර වැඩි ප්‍රමාණයක් එක සතියට ලෝන්ච් කරන්න පුළුවන් බ්‍රෑන්ඩ්ස් ලෝකේ තියෙන 14යි.
ඒකෙන් උදාහරණයක් ගත්තොත් Zara, Uniqlo, H&M, Shein වගේ 14ක බ්‍රෑන්ඩ් එකක් තියෙන්නේ. ඉතින් මේ බ්‍රෑන්ඩ්ස් ගත්තොත් මේ බිස්නස් මොඩල් එක ගත්තොත් මේ බිස්නස් මොඩල් එකකට ලෝකේ විශාල ආදායමකට යන්න පුළුවන් ප්‍රමාණය හැකියාව විශාලයි. ඉතින් මේ මොඩල් එක ස්කේල් අප් කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඩොලර් බිලියන 5ක් 10ක් වුණත් යන්න පුළුවන් ලෙවල් එකට මේක බ්‍රෑන්ඩ් එක හදලා තියෙන්නේ. රනිල් මට කියන්න මගේ ප්‍රශ්නෙට හරි උත්තරයක් කෙලින් උත්තරයක් ඕනේ. කවදාට පෙර අපි තෙල් නැතුව මිනිස්සු පෝලිං වල මැරෙන වෙලාවකනේ අපි ඉන්නේ. ගෑස් එක නැහැනේ. ඔයා මොන බිස්නස්මන් වුණත්, ඔයා රටේ අංක එකේ තරුණ ව්‍යවසායකයෙක් වුණත්, ඔබ රටේ නම්බර් එකේ ව්‍යාපාරික එක වෙනම කතාවක්. ඔයාට අද කෝටියක් තුනක් වටනවද? මේ ඔයාගේ බෙන්ස් එක දුවන්න පුළුවන්ද? කිසිම වටිනාකමක් නැහැ. නෑ. ඔයාට තෙල් ලීටරයක් ගන්න පුළුවන්ද? ඔයාට ගෑස් එකක් ගන්න පුළුවන්ද? බෑ. බැරි නම් අපි කවුරුත් එකයි. අපි කවුරුත් එකයි. හරි. එහෙමනම් ඔයා ඩොලර් ගේන්නේ කොහමද? මොකක්ද ඉස්සලා ටාගට් එක කියන්නකෝ කොච්චරද ටාගට් එක? මට කියන්න බෑ මාස 6න් වගේ එහෙම කරනවා කියලා. මොකද එහෙම කරනවා නම් හිඟා කෑමක් ඒක අනිවාර්යයෙන්. මොකද එහෙම මන් දන්නේ මැජික් පොල්ලක් තියෙනවා මාස 6න් ඩොලර් උපයන මැෂින් එකක් හොයාගන්න. අපිට හිඟා කකා හැමදාමත් යන්න බෑනේ මේක. ඔයාට මැජික් පොළු නෑ. මැජික් පොළු නෑ. ඒතර ඇලඩින්ගේ පුදුම පාරක් තරංග ඇවිල්ලා නෑ. මහන්සි වෙලා අපේ නිර්මාණශීලීත්වයෙන් මහන්සි වෙවි අපි රටක් විදිහට එක්කහුව වෙලා කරන්න පුළුවන් ස්ට්‍රැටජි එකක් තමයි මේ තියෙන්නේ. එතකොට ගත්තොත් අපි ආයි පාරක් අපි ස්ට්‍රැටජි එකට ආවොත් ලෝකේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෝ ගත්තොත් අපේ ශ්‍රී ලාංකිකයෝ මන්ත්‍රී මිලියන 2කට වැඩිය දැන් ප්‍රමාණයක් ඉන්නවා ලෝකෙ පුරාම. ඕකේ ඔස්ට්‍රේලියාව, නිව්සීලන්ත, එතකොට යුරෝපය, එතකොට මැද පෙරදිග සමහරක්. ඔහොම ගත්තොත් මේ ඉන්න එක්ස්පැට්ස්ලට සාමාන්‍යයෙන් ඒ කට්ටිය 1200ක් ඩොලර් 1000ක්වත් අවුරුද්දකට වේදම් කරනවා ක්ලෝතින් ඇන්ඩ් ඇක්සසරිස් වලට. ඒකෙන් ක්ලෝතින් වල ගත්තොත් අඩුම ගානේ ඩොලර් 400ක් 500ක්වත් ප්‍රමාණයක්. ඒ කියන්නේ අවුරුද්දකට. හරි. මේක සමහර 1000 2000 වේදම් කරන කට්ටියක් ඉන්නවා. මම කියන්නේ ඇවරේජ් එකක් විතර ගත්තොත් ඩොලර් 400ක් 500ක් අඩුම වේදම් කරනවා. 300ක් 500ක් අතර ප්‍රමාණයක්. ඉතින් අපි කිව්වොත් 400ක් ඒ ගන්න කෙනා අපි ආයෝජනා කරන්නේ මම ආයෝජනා කරන්නේ මේ ආයතන හිමිකරු විදියට එයාලගේ ඒ ක්ලෝතින් බජට් එක මේ වෙලාවේ මේ රට තත්ත්වෙල පත් වෙලා තියෙන අවසරණ තත්ත්වයක් එක්ක මේ රටේ නිර්මාණශීලීත්වයෙන් පටන් ගත්ත මේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වන G-Flock වලින් අපි ඔල්රෙඩි අපි ඒ රීජන් වලට අපි DHL මාර්ගයෙන් FedEx මාර්ගයෙන් අපි ඔන්ලයින් මාර්ගයෙන් අපි යවනවා. දැනටත් මේක කරනවද? දැනටමත් කරනවා. දැනටමත් අපි ඩොලර් ආදායමක් ලබා ගන්නවා. ඔව් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ බ්‍රාන්චස් කීයක් තියෙනවද? ලංකාවේ තුනයි. ලංකාවේ බ්‍රාන්චස් 3යි. 3යි. කොහෙද තියෙන්නේ? කොල්ලුපිටිය, පැලවත්ත, නෙගම්බෝ. හරි. නමුත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ රනිල්ට ඕන මගේ තමන්ගේ බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරගන්න. මේ අර්බුදයෙන් කීයක් හරි හොයාගන්න. එයාගේ ලාභය වැඩි කරගන්න. එයාට බ්‍රාන්චස් වැඩි කරගන්න. එයාගේ බිස්නස් වොලියුම් එක වැඩි කරගන්න. මම මේ චෝදනාව කළොත් ඔබ මොකද කියන්නේ? ඒ චෝදනාව ඕනෙක් කෙනෙකුට කරන්න පුළුවන්. මං කියන්නේ අපි වගේ තව 20ක් 30ක්වත් මේක ඉදිරිපත් වෙනවා නම් ඔය කට්ටියත් හම්බෙන්නේ ওই චෝදනාවම තමයි. නමුත් මේ වෙලාවේ ඉදිරිපත් වෙන්නේ නැත්නම් මොකද්ද මේකේ තේරුම? අපි ජීවත් වෙලා අපි කාලා බීලා මෙහෙම ජීවත් වෙලා තේරුමක් තියනවද? වටේ මිනිස්සු මැරෙනවා නම් පෝලිං ගාන මිනිස්සු මැරෙනවා නම් මිනිස්සු වටේ මිනිස්සු දුක් විඳිනවා නම් අපි කොහොමද ජීවත් වෙන්නේ? ඔබ කොහොමද මේක ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් කියලා කියන්නේ? ඇඟලුම් කර්මාන්තයේ 70%ක් විතර අපි ඉම්පෝට් කරනවා ඇක්සසරිස්. ඊට පස්සේ අපි මේන් වැලියු ඇඩිෂන් එකක් කරනවා එක්තරා ප්‍රමාණයක්. එන ප්‍රමාණයට වඩා වැඩිපුර අපිට ඩොලර් ආව කුවට වැඩිපුර ප්‍රමාණයක් ආපහු රෙද්දේ නූල් ඉඳලම ගිහිල්ලා. ඒතර ඔබ මොකද මගේ මම 100% දේශීය නිෂ්පාදනයක් කියලා කියන්නේ. ඇත්තටම මොකද මේ පනිදාස මහත්තයා ගාම ඉන්ඩස්ට්‍රි එක පටන් අරගෙන අපිට ලොකු සේවාවක් කරේ. ඇත්තටම මොකද යම්කිසි ඩොලර් ආදායමක් ලබන්න පුළුවන් අපි ඉන්ඩස්ට්‍රියක් හදුවා යම්කිසි නෙවෙයි අපි දැනටමත් ජීවත් වෙන්නේ මේ ඉන්ඩස්ට්‍රියෙන්. ඇත්තටම කියනවා නම් මේ ඉන්න ටිකවත් තියෙන්නේ. ඉතින් අපි ඒ ඉන්ඩස්ට්‍රි එකෙන් මම එළියට ආවේ 2007 විතරට ආවේ. එතනින් එහාට ගියපු මේ බ්‍රෑන්ඩඩ් ඉන්ඩස්ට්‍රි. මොකද අපි බ්‍රෑන්ඩ්ස් වලට වැඩ කරේ ඉන්ඩස්ට්‍රි ඉඳගෙන. අනිත් බ්‍රෑන්ඩ්ස් වල තමයි අපි මැහුවේ. ඉතින් අපි කරේ එතනින් එළියට ඇවිල්ලා බ්‍රෑන්ඩ් එකක් හදලා කොහොමද අපිට මේ ලංකාවට ඩොලර් ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක් ගේන්න පුළුවන් විදිය තමයි බැලුවේ. එතෙන්දී දැන් අපි නෝමල් ගාම ඉන්ඩස්ට්‍රි ගත්තොත් ඒකේ 70%ක් විතර එළියට යනවා. මොකද රෙදි වල FOB එක සාමාන්‍ය මිලක CMP කියන charge එක විතරයි ලංකාවට ඉතුරු වෙන්නේ. ඉතින් ටික ඔක්කොම එනවා. 70%ක් එළියට යනවා. ඕක තමයි නෝමල් ගාම ඉන්ඩස්ට්‍රි එකේ යන කෑෂ් ෆ්ලෝ එක. නමුත් මේකේ වැලියු ඇඩිෂන් කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකට ආවට පස්සේ ඕකේ සම්පූර්ණ අනිත් පැත්ත. අපිට 30 35ක් තමයි එළියට යන රෙදි වලට ඇටිම්ස් වලටයි 65ක් 70ක් අපි මෙහි වැලියු ඇඩිෂන් එකක් කරනවා. රනිල් ඒක හරි පුදුම කතාවක් නේ. කියන්නේ ඔබ මොකද අපි හිතා සිටියේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ 70%ක් රටින් එනවා 30ක් අපි එකතු කරනවා. අපි මේ ලොකු වොලියුම් එකක් මේ බිලියන්ස් ගාණක් කියලා කිව්වට වැඩිපුර ප්‍රමාණයක් අපි රටට ආපහු යවනවා කියන එක. නමුත් ඔබ වැඩිපුර ප්‍රමාණයක් වැලියු ඇඩිෂන් එක ලංකාවේ කරන්නේ. ඕක තමයි කොමෝඩිටි එකටයි වැලියු ඇඩඩ් බිස්නස් එකයි දෙක අතර වෙනස. ඒක තමයි රටක් දියුණු කරන්න ඕන නම් වැලියු ඇඩඩ් බිස්නස් තියෙන්න ඕන කියන්නේ ඕක තමයි. රනිල් මේක මේ රටේ පාලකයෝ දන්නවද? G-Flock කියන බ්‍රෑන්ඩ් එක ඔබ හදපු ඔබේම බ්‍රෑන්ඩ් එක ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්. රනිල් මේ විල්ලාදරාච්චි මේ කිසියම් ආකාරයක මේ ගාමන් ඉන්ඩස්ට්‍රි එක කඩපිට හරව පුද්ගලෙක් කියලා මේ රටේ පාලකයෝ දන්නවද?
මට එහෙම ඒකට එයාලා දැනගත්තද නැද්ද කියන ප්‍රශ්නයක් මට දැනගන්නවද කියන එක දේ මට අදාළ නැහැ. ඇත්තටම කිව්වොත් අපි කරන්න ඕන දේ අපි කරා. අපි මම ඇත්තටම කිව්වොත් මේ ව්‍යාපාර ගැන මේ දේවල් ගැන ඉගෙනගෙන ඊට පස්සේ රැකියාවක් කරලා මේ බ්‍රෑන්ඩ්ස් එක වැඩ කළා Nike, Tommy Hilfiger වගේ බ්‍රෑන්ඩ්ස් එක වැඩ කරලා අපි ඒ අත්දැකීම අරගෙන තමයි අපිට පස්සේ එළියට ඇවිල්ලා ඉන්ඩස්ට්‍රියක් හදාගෙන බ්‍රෑන්ඩ්ස් දෙකක් හදාගෙන මෙතෙන්ට ඇවිල්ලා මේක කියන්නේ මේ කොන්ෆිඩන්ට්ලි කියන්නේ මේක කරන්න පුළුවන් කියලා. කොහෙද ඔබ පාසල් ගියේ? කොළඹ රාජකීය විද්‍යාලය. ගම අකුරැස්ස. අකුරැස්ස. එතකොට අකුරැස්ස හරි දකුණු පළාත අකුරැස්සෙන් කොළඹට ඇවිල්ලා රාජකීය විද්‍යාලයෙන් ඉගෙනගෙන මම මේ ඔබ වට්ටන්න අහනවා නෙමෙයි. සාරා වගේ ඉන්ටර්නැෂනල් H&M වගේ බ්‍රෑන්ඩ්ස් එක්ක G Flock ෆයිට් කරන්න අමාරුයි නේ. අපි ඇත්ත කතා කළොත් එහෙමනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඒකේ බ්‍රෑන්ඩ් එක හදන විදිය, අලෙවිකරණය හැම දෙයක්ම අපි හැම දෙයක්ම දැකලා තියෙනවා. අපි වැඩ කරලා තියෙනවා මේ බ්‍රෑන්ඩ්ස් එක්ක. ඒ වගේම ඒ දේවල් කරලම අත්දැකීමක් දැන් තියෙනවා. මම අහලා තියෙනවා සාරා කියන බ්‍රෑන්ඩ් එකේ අපි දෙන්න කතා කරනකොටම අදහස් ආවා. ඒගොල්ලන්ගේ වොලියුම් එක ලංකාවේ GDP එකෙන් එයාලගේ වාර්ෂික ආදායම 125ක් විතර. 125 ගැන හතරෙන් එකක්. ඔව් හතරෙන් එකක්. එතකොට ඔබ හදන්නේ මේ මාකට් එකට අභියෝග කරන්න, චැලෙන්ජ් කරන්න, මේ කළු ගලේ ඔලුව ගහ ගන්නවා වගේ වැඩක් නෙමෙයිද? 100% අපිට කරන්න පුළුවන් දෙයක්. ඔබට මේ හැකියාවක් තියෙන හන්ද මේ කියන්නේ. මගේ ටීම් එකට හැකියාවක් තියෙන හන්ද මේ මම කියන්නේ. ඔව් මෙමය. රනිල් මේ වෙලාවේ මිනිස්සුන්ගේ දුක විහිළුවකට ගන්න බෑනේ. ඔබ විහිළුවක් නෙමෙයිනේ මේ කරන්නේ. සීරියස්. මම මෙතෙන්ට ඇවිල්ලා මට වත් කතා කරන්න අවශ්‍යතාවය නැහැ. මේ විහිළුවක් කරනවා. එහෙනම් පැත්තකටලා මම ඉන්නවා. එහෙම මේක කරන්න පුළුවන් චැලෙන්ජ් එක බාර ගන්න පුළුවන් තමයි මම ඇවිල්ලා කතා කරන්නේ. මොකද මෙතන අතරමඟ ෆේල් වීම තියෙන්න බෑ. මොකද හේතුව ඔබ කාලය ගන්න තව මිනිස්සු මැරිලා වැටෙන දිනේ අපි දන්නේ නැහැ. ඊළඟ තප්පරේ මොකද වෙන්නේ කියන එක. මොකක්ද වාගේ චැලෙන්ජ් එක? කොච්චර ටාගට් එකක් මේ බිස්නස් එකක් අලුතෙන් බ්‍රෑන්ඩ් එකක් හදනකොට උනත් ඔයගොල්ලෝ හදනවනේ ඔයගොල්ලන්ගේ මේ account sheet එකක් කොච්චර බිලියන්ස් ගාණක් ඩොලර්ස් ලංකාවට ගේන්න පුළුවන්ද? හරි මම නැවතත් අර ඔබ කියපු කලින් ප්‍රශ්නට ආවොත් ඒ කියන්නේ 300ත් 500 අතර ප්‍රමාණයක් වියදම් කරනවා ශ්‍රී ලාංකිකයෝ මේ බජට් එක අපි ගෙන්න ගත්තොත් අපේ බ්‍රෑන්ඩ් එකට ගෙන්න ගත්තොත් එතන ඒ හරහා අපට ඩොලර් 300 400ක ව්‍යාපාරයක් පළවෙනි අවුරුදු දෙක තුන ඇතුළත අනිවාර්යෙන් හදන්න පුළුවන්. එතනින් එහාට ඒ කියන්නේ තෙල් නව් ඒ කියන්නේ ඩොලර් 300 400 කියන එක්කෙනෙක්ගෙන්ද? නෑ ඩොලර් මිලියන 300ක ඩොලර් මිලියන 300 සමානයි. ඩොලර් මිලියන 300 400ක ව්‍යාපාරයක් අපට හදන්න වසරකට වසර දෙකක් ඇතුළත ඒ වගේ ප්‍රමාණයක ඒව දෙකක් තුනක් ඇතුළත ප්‍රමාණයක කරන්න පුළුවන්. එතනින් එහාට අපට වෙන්න ඕන අපේ ශ්‍රී ලාංකිකයෝ විදේශ ශ්‍රී ලාංකිකයෝ මේ රට බේර ගන්න මේ ස්ට්‍රැටජි එක තවත් 3-4 දෙනෙකුට ඒ කට්ටිය බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කෙනෙක් වගේ වෙලා තව 3-4 දෙනෙකුට 5 දෙනෙකුට ඒ රටේ ඉන්න ස්වදේශිකයන්ට මේක ප්‍රොමෝට් කරන්න පුළුවන් වෙලා ඒ කට්ටිය බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කෙනෙක් විදිහට ඇඩ් කරොත් අපිට මේක ඩොලර් බිලියන 1 2 3 වගේ ප්‍රමාණයකට ගෙනියන්න පුළුවන්. එතනින් එහාට තනිකරම අපිට ඕගනික් growth එක හරහා ඩොලර් බිලියන 4ක 5කට එහාට යන එක ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ කැල්කියුලේෂන් වලින් කිව්වොත් එතකොට මෙයාලා අපි බාස්කට් වැලියු එක සාමාන්‍යයෙන් ඩොලර් 100ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒකට ෆ්‍රී shipping ගන්න ඕන. එතකොට ඒ ෆ්‍රී shipping ගන්න කියන්නේ මේක අනිත් බ්‍රෑන්ඩ්ස් වලින් යන මේ පාවිච්චි කරන courier service නෙවෙයි අපි කෙලින්ම DHL පාවිච්චි කරන්නේ. එතෙන්දී කෙලින්ම ඒකට ඩෝර් ස්ටෙප් එකට දවස් 4ක් 5ක් ඇතුළත හම්බ වෙනවා. දවස් 10 15 වගේ අනිත් ඒ සෝස් හරි ෂීන් හරි ගත්තොත් දවස් 10ක් 15ක් යනවා. නමුත් මේක දවස් 4න් 5න් කට්ටිය හම්බ වෙනවා. ඉතින් එවැනි පහසු ක්‍රමයක් තියෙන්නේ. අනිත් පැත්තට මේක අපිට අපි කරන දෙයක් තියෙනවා. මගේ බිස්නස් කන්සෙප්ට් එක වෙනස්. ඇත්තටම කිව්වොත් කරන මේ බිස්නස් එක ගත්තොත් මගේ කන්සෙප්ට් එක ඇවිල්ලා මේ පුළුවන් තරමක් සමාජයට පුළුවන් තරමක් දීලා සමාජයේ අඩු ආදායම් ලබන කට්ටියට පුළුවන් තරම මේකෙන් මොනවද ඔබ කරලා තියෙන්නේ? ඔබම දැන් මම සමාවෙන්න මම දන්නේ නැති නිසා මේක අහන්නේ. චෝදනාවක් කරනවත් නෙවෙයි නැත්තිත් නෑ. ව්‍යාපාරිකයෝ නාම ඒගොල්ලෝ ලක්ෂරි ලයිෆ් එකක් ගත කරනවා. Benz BMW පඩිවි ඒගොල්ලන්ගේ ආදායම ලොක් කරගන්නේ ඒගොල්ලන්ගේ පවුල ගැන හිතාවේ. ඔබ මොනවද කරලා තියෙන්නේ? ජීවිතයේ වෙච්ච ඇත්තටම ගොත් හැල හැපීම් එක අපි අවුරුදු 30 35 40 වගේ වෙනකොට අපි ඇත්තටම ගොත් මේක තේරුම දැනගන්න මොකද්ද කියලා නේ අනිත්‍යභාවයක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. එතෙන්දී ඇත්තටම ගොත් අවුරුදු 60 65 පැනලා මේ පන්සල් ගානේ දුව නටන්න නැතුව මේ ව්‍යාපාරයක් කරන ගමන්ම තමුන්ට පුණ්‍ය කර්මයක් කරගෙන යන්න පුළුවන් නම් ඒ ක්‍රමයට අනුගත වෙලා මේ සිස්ටම් එක චේන්ජ් කරන්න පුළුවන් නම් ඒ දේ තමයි මම දැනට කරගෙන තියෙන්නේ. මොනවද කරලා තියෙන්නේ? අපි කරන්නේ ව්‍යාපාරයෙන් ඇත්තටම කිව්වොත් 3 එකක් විතර අපේ එන ලාභ කෙලින්ම අපි යොමු කරන්නේ අපේ වක්‍ර සේවකයෝ අපේ ඇඟලුම් සේවිකාවුන්ගේ පවුලට ඒ කට්ටිය වෙයිල වැඩ කරන්නේ මොකටද නෙවෙයි කට්ටියගේ පවුල රැක් ගන්න. ඉතින් ඒ කට්ටියගේ පවුල රැක් ගන්න සපෝට් එකක් අපි මාසේ ගානේ දෙනවා. රුපියල් 8 පඩිට අමතරව? ඔව් පඩිට අමතරව කියන්නේ අපි හදලා තියෙන මේ ෆැක්ටරිස් ඇවිල්ලා අපි හදපු ඔන්ටර්ප්‍රෙනර්ස්ලා අපි අවුට්සෝස් කරන්නේ ප්‍රොඩක්ෂන් එක. ඒ ෆැක්ටරිස් දාලා තමයි කරගන්නේ. එතෙන්දී අපි කරන්නේ කෙලින්ම මේ ඇඟලුම් සේවිකාවන්ට රුපියල් 8000ක් විතර බඩු මල්ලක් දෙනවා. සහල් ඇතුළු අත්‍යවශ්‍ය බඩු මල්ලක් මාසිකව ලබා දෙනවා.
ඉතින් මේ මාසිකව ලබා දෙන එක ඉතින් ඒ කට්ටියට ලබා දෙන එක මම කරන්නේ අතනම ෆොටෝස් ගහලා Facebook එකේ ප්‍රොමෝට් කරලා අපේ කස්ටමර්ස්ලාට තෑන්ක් කරනවා. ඔයාලගේ මේ මිලදී ගැනීම හන්තම තමයි මේ අපි පුණ්‍ය කර්මය කරගත්තේ කියන එක. ඒ කියන්නේ මේ අවුට්ෆිට් එකක් ගත්ත නිසා තමයි කරන්නේ කියලා. එතෙන්දී අර එයාලා හැමතිස්සෙම ගනිද්දී අර ඒ කට්ටියගේ ඔළුවට දැනෙනවා මේක අපි මේ නිකම් මිලදී ගැනීමකට වැඩිය එහා ගියපු මමත් පුණ්‍ය කර්මයකට දායක වෙනවා කියන හැඟීම තමුන්ගේ ඔළුවට එනවා. එතෙන්දී කුසලයක් ඇති වෙනවා. ඒතොර දැන් ඔබත් ඔය කතා කරන පැටර්න් එක තරුණේ කොහම කතා කරයි කියලා අපිට හිතන්න බෑ. ඒ කියන්නේ ඔබත් ගන්න මේකේ ලාභයක් නෙමෙයිද? මම ගන්නේ පඩියක් මේක. පඩියක්. මුලින්දම මම ගත්තේ පඩියක්. තාමත් ගන්නේ පඩියක්. ඉදිරියට ගන්න අදහස් ගන්නේ පඩියක්ම තමයි. මගේ මාකට් වැලියු එකට සහ කම්පැනි දැරිය හැකි පඩියක් මම ලබා ඔය යන විදියට නිකන් මට හිතෙන දෙයක් මම කියලා යනවා විතරයි. ඉස්සරහට ඔය බිස්නස් මොඩල් එකක් කාට හරි පවරයිද ප්‍රසන්ටේජ් එකක් පවරයිද එහෙම නැත්නම් මේක නිකන් ජනසතු කරයිද නිකන් ඔයා ඉන්න මූඩ් එක මට එච්චර ඇල්ලුවේ නෑ නිකන්. දහමට බරව නිකන් මම ඕඩි කියපු දෙයක්. ඒක කියලා තියෙනවා. මම ප්‍රෙස් රිලීස් එකක් කියලා මම මේක කියලා තියෙනවද? මම දැක්කේ නෑ. මොකද්ද? නමුත් ඒක කට්ටිය වැරදිට වටහන් තියෙන්නේ. ඒ කියන්නේ කට්ටිය මගේ යාළුවෝ එහෙම මට මෙසේජ් දානවා මචං මේ ෂෙයාර්ස් විකුණුනම් මටත් කියපන් ගන්න කියලා. නෑ මම මේක විකුණන්න නෙමෙයි ප්ලෑන් කරන්නේ. මම ඇත්තටම කිව්වොත් මම ඔබතුමාට කියනවා වගේ මම ඉල්ලන ආයෝජනා කරනෝනේ ඇවිල්ලා ලෝකේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෝ මේ ගන්න කියලා. එහෙම ගන්න කියන බිස්නස්මන් කෙනෙකුට ඇවිල්ලා කියනකොට එතිකල් නෑනේ මගෙන් ගන්න කියලා මම පෝසත් වෙනවා වගේ වැඩන්නේ. ඉතින් ඒක එතිකල් නැති හන්දා එතිකලුත් නෑ. ඒ වගේම මටත් කරන්න පුළුවන් ලොකුම මේ තියෙන කරුමෙන් මිනිස්සු බේර ගන්න පුළුවන් ලොකුම දෙන්න පුළුවන් මට දෙන්න පුළුවන් පින කරගන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම පින. මම ඩිසයිඩ් කරා මගේ කොටස් 51ක් පරිත්‍යාග කරන්න මහ ජනතාවට පරිත්‍යාග කරන්න. විකුණන්නේ පරිත්‍යාග කරන්න. කොයි කාලෙදිද? 2025 වෙනකොට 2025 වෙනකොට මම හිතන්නේ එතකොට එන ගවර්න්මන්ට් එකක් ඇවිල්ලා තියෙයි කවුරු හරි මම හිතන්නේ මේ හරි මිනිස්සු ටිකක් ගවර්න්මන්ට් එකට යවලා ඒ මිනිස්සුත් එක්ක ඒ මිනිස්සුන්ට මට බාර දෙන්න පුළුවන්. ඔයා මේ දේශපාලනට එන්න හදන උත්සාහයක්ද? නෑ කිසිම අදහසක් නෑ. මේක මගේ හැකියාවනේ. මේ තියෙන හැකියාවෙන් මට මේක කරලා මේකෙන් මට මේ ලංකාව ගොඩ දාන්න පුළුවන්. ඔබ කියන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මැද පෙරදිග වෙන්න පුළුවන්, යුරෝපා, ඇමරිකා වෙන්න පුළුවන්. ඒ අයට මේ බ්‍රෑන්ඩ් එක අරගෙන ලංකාවට එක ඩොලරයකින් හරි දායක වෙන්න. ඒකනේ ඔබ කියන්නේ. ඈ ඒකනේ කියන්නේ. හරි. ඒකෙන් වෙන්නේ ඒ කට්ටිය චේතනාන්විතව මිලදී ගත්තොත් ඒ කට්ටියට පිනක් ඇති වෙනවා. මොකද ඒකම අපි ගිහිල්ලා අපේ මේ සේවකවන්ට අපි ගිහිල්ලා කන්න බොන්න දෙනවා. ගැක්නුම් සේවකාවට ඒ වගේම තමයි ඒ කට්ටිය දවසක මේ ව්‍යාපාරයේ ජනසතු වෙන ව්‍යාපාරය. හැබැයි මේ වෙනකොට විදේශගත ශ්‍රමිකයෝ වෙන මුදල් ඒගොල්ලෝ එවන්නේ නැහැ ලංකාවේ බැංකු පද්ධතියට. ප්‍රේෂණ අඩු වෙලා තියෙනවා. එයාට විශ්වාස නැහැ මේ පාලකයෝ. අපේ සල්ලි හොරා කයිද? අපි ඩොලර් වලට මොනවා වෙයිද? මේ මිනිස්සු අපේ බ්‍රෑන්ඩ් එකක් ගන්න සල්ලි වියදම් කරයිද මේ තත්ත්වය තුල? එහෙම කරලා මේ ලංකාව අපි කොහාටද යන්නේ? අපේ මිනිස්සු ඔක්කොම මැරි වැටෙනවා පෝලිං වල. අපි ජීවත් වෙන තත්ත්වෙ එන්න පල්ලෙහාට වැටෙනවා. අපි හයිපර් ඉන්ෆ්ලේෂන් එකට වැදලා තියෙනවා. අපි ජීවත් වෙන්නේ කොහොමද? අනිත් තුන් වේල කවපනොස එක වේලට වැටලා තියෙනවා. ඒක අපි වෙන්නද සලස්සන්නේ? අනිවාර්යෙන්ම අපිට ඒ එන්න ඕන අපිට ඒ කරන්න ඕන යුතුයකම අපිට මේ වෙලාවේ මම අපි කවුරු ශ්‍රී ලාංකිකයෝ විදේශගත ශ්‍රී ලාංකිකයෝ අපි සියලු දෙනා අපිට රට වෙනුවෙන් කරන්න ඕන යුතුයකම අපි මේ වෙලාවේ කරන්න ඕන වෙලාවක්. මේ වෙලාවේ පැත්තට බලන් ඉන්න වෙලාවක් නෙමෙයි. හැම වෙලාවෙම ළමයි මන්ද පෝෂණය 125කටත් එහා ළමයිගේ මන්ද පෝෂණය. ඉතින් ඒ හේතුත් එක්ක අපිට ඒ වගේ තැනකට ඒ වගේ තීරණයක ඉන්න බෑ. ඒ කියන්නේ ඔබ කරන්නේ මෙන්ස් වෙයාත් කරනවද? ඔව්. ඒ කියන්නේ මේ කමිසයක් ගත්තොත්, ලේඩීස් අවුට්ෆිට් එකක් ගත්තොත්, ඒක හරහා මේ රටේ තියෙන පෝලිම් ප්‍රශ්නෙට, එහෙම නැත්නම් ඩොලර් ප්‍රශ්නෙට, මේ මිනිස්සුගේ කිරිපිටි ප්‍රශ්නෙට ඔයාලට උත්තරයක් දෙන්න පුළුවන් කියන එක කියනවා. අනිවාර්යයෙන්ම. ඔබ ඒ වකින් බාර ගන්නවා. මම මේ කියපු දේ වකීම මම බාර ගන්නවා. මේ ප්‍රොජෙක්ට් එකේ වකීම මම බාර ගන්නවා. ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ උදව්ව ඇතුව. හැබැයි මෙතන යනකොට ඔයාට ඉන්ටර්නැෂනල් සමහරව ඉන්නවා ඒගොල්ලෝ බ්‍රෑන්ඩ් වලටමයි යන්නේ. මම අඳින්නේ බ්‍රෑන්ඩඩ්. ඔම තියෙනවා. මගේ ඔරලෝසුව, මගේ පෑන, මගේ පර්ස් එක මේ හැම දෙයක්ම. ඒතර ඔබට පුළුවන් ද තරඟ කරන්න? ඔබ කොහොමද කියන්නේ ශීල් වෙන්න පුළුවන්, සාරා වෙන්න පුළුවන්, H&M වෙන්න පුළුවන්. මේවත් එක්ක කොතනද ඔබේ ඇත්තටම ෆයිට් කරන්න පුළුවන්? මම ප්‍රශ්නේ ආයෙ අහනවා. ඔබේ කල්ලුත් මම මේක ඇහුවා. ඇත්තටම ෆයිට් කරන්න පුළුවන්ද? ෆයිට් කරන්න පුළුවන්. ක්වොලිටි එකත් එක්ක 100%ක්ම විශ්වාසයි. ක්වොලිටි එකත් එක්ක ෆයිට් කරන්න පුළුවන්. අපිට ෂීන් කියලා බ්‍රෑන්ඩ් එක තමයි ඇත්තටම ගොත් මම ටාගට් කරන්නේ. මේ දැනට මොඩල් එකක් විතර බලුවොත් කිසිම ෂොප් එකක් නැහැ ලෝකේ කොහෙවත්. ඔන්ලයින් හරහා 2000 අවුරුදු 17 ඔන්ලයින් හරහා අවුරුදු 17ට කලින් චීනෙන් පටන් අරගෙන දැන් වෙනකොට ඩොලර් බිලියන 15.7ක් වාර්ෂික ආදායම ලබනවා. ඒත් ඩොලර් බිලියන 15.7ත් ලබාගෙන තියෙන්නේ පහුගිය අවුරුදු 3 ඇතුළත. 2019 වෙනකොට ආදායම ගත්තොත් ඩොලර් බිලියන 3.15යි. 2021 වෙනකොට ඩොලර් බිලියන 15.7ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 12ක් අවුරුදු 3ක් ඇතුළත
වැඩි වෙලා තියෙනවා. ඩොලර් බිලියන 15.7ක් ෂීන් විතරක්. ෂීන් විතරක්. එතකොට මේ ඔන්ලයින් බිස්නස් එක හරහා. එතකොට මේ මොඩල් එක ගත්තොත් මේ ප්‍රයිසස් වල වැඩි අඩුයිනුත් අපිට දෙන්න පුළුවන්. ඒහා සමානව දෙන්න පුළුවන්. නමුත් ක්වොලිටි එක අපිට Zara level එකට අපිට දෙන්න පුළුවන්. මේකේ තියෙන ක්වොලිටි ගත්තොත් සමානයි මේ දේවල් කියන්න වෙනවා. සමහරට එතිකල් නෑ මම බ්‍රෑන්ඩ් කියන ඩිස්ක්‍රිමිනේට් කරනවා. නමුත් මේ වෙලාව හැටියට අපිට මේ ඉන්න ප්‍රශ්නෙත් එක්ක නෑ එතිකල් බලවල ඉන්න බෑ මේ වෙලාවේ. හරි. එතකොට මේකේ තියෙන ක්වොලිටි ගත්තොත් අර පමුණුවේ ක්වොලිටි කියලා අපි කියන්නේ. පමුණුවේ ක්වොලිටි. ඒ වගේ ක්වොලිටි එකකින් තමයි ඇඳුමක් කියන්නේ. නමුත් ප්‍රයිස් එක ගත්තොත් අපේ ප්‍රයිසස් තමයි තියෙන්නේ. නමුත් අපිට 100% කොන්ෆිඩන්ස් එක තියෙනවා. අපිට Zara මේ ඉදිරි කාලෙදී තවත් ෆැබ්‍රික් වගේක් අපේ එනවා. විවිධ මාදලින් ෆැබ්‍රික් එනවා. අපේ විවිධ මාදලින් එතකොට එක එක ෆැබ්‍රික් අනුව අපිට විවිධ මාදලින් අපිට ඒක ඩිසයින්ස් කරන්න පුළුවන්. ඒ ඩිසයින්ස් අපිට අනිවාර්යයෙන්ම ගෑරන්ටි කරන්න පුළුවන්. ඒ ක්වොලිටි එක ඊට වැඩිය හොඳ ක්වොලිටි එකක් දෙනවා කියලා. ඒ වගේම ෂීන් ප්‍රයිසස් වලට අපිට දෙන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ කන්සෙප්ට් එකම ගත්තොත් අපිට ලෝකයේ මාකට් එකක් තියෙනවා. ඔබ කිව්වා සමහර ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් මේ එතිකලි නැහැ නමුත් කියන එක පමුණුවේ ක්වොලිටි එකට වඩා පල්ලෙහා තියෙන්නේ කියලා. ඒතර USA වෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියා, මැදපෙරදිග, නවසීලන්තේ මේ වගේ යුරෝපා රටවල්, ජර්මනිය මේ වගේ රටවල් ඇයි ඔබ ඉස්සර ඔය මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් ප්‍රේමදාස මහත්මයාගේ ට්‍රයිස්ටා කුමාර දේවපුරලගේ තියෙන කාලේම ඔය විදේශිකයෝ ඇවිල්ලා පදිංචි වෙලා හිටියා ක්වොලිටි එක බලන්න. මේ ලංකාවේ ගාමන් ෆැක්ටරිස් 200 ප්‍රොජෙක්ට් එකකට මම පුද්ගලිකව ගිහිල්ලා තියෙනවා. දැන් ඔබේ මොකද්ද ක්වොලිටි එක ගැන දෙන්න පුළුවන් අයිතිකාරයා හොඳයි කියන එක කොහොමත් කියනෝනේ අයිතිකාරයා කියන්නේ නැහැ මෙතනට ඇවිල්ලා මගේ එක හොඳ නැහැ කියලා. ඇයි අපි විශ්වාස කරන්න ක්වොලිටි එක ගැන? විශ්වාස කරන්න පුළුවන් මොකද අපි තමයි අපේ රටේ තමයි අපේ ගාමඩ් ඉන්ඩස්ට්‍රි එකකින් තමයි මේ ලෝකෙ තියෙන ලොකු බ්‍රෑන්ඩ්ස් ගත්තොත් වික්ටෝරියා සීක්‍රට්, මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර්, ටොමි හිල්ෆිගර් මේ බ්‍රෑන්ඩ්ස් වලට තියෙන ක්වොලිටි එක හොඳම තත්වයෙන් ඇඳුම් අපි සප්ලයි කරේ අපි මේ රටින් මේ ගාමඩ් ඉන්ඩස්ට්‍රි එකෙන්. ඒ ගාමඩ් ඉන්ඩස්ට්‍රි තමයි මේ බ්‍රෑන්ඩ් එකත් හදන්න මූලික වෙලා දෙන්නේ. අපි ආවේ ඒ ගාමඩ් ඉන්ඩස්ට්‍රි එකෙන්. ඒතර ඒ ක්වොලිටි එක තමයි අපි ඇඟේ තියෙන්නේ. ඔබේ වැලුවේෂන් එක කොච්චරද ලංකාවේ දේශීය වශයෙන්? 65%ක්. 65%. ඒ කියන්නේ ඔබ විතරද 65%ක් වැලුවේෂන් එක ලංකාවේ කරන්නේ? ඒතර 35%යි රටින් පිට යන්නේ. 65%ක් ලංකාවේ ඇතුලේ. ඔව්. මට තව දෙයක් කියන්න තියෙනවා. මේ මිනිස්සුන්ට සුදුසු අපේ විදේශීය ශ්‍රී ලාංකිකයන්ට සුදුසුයි කියලා හිතෙන අනිත් මගේ සහෝදර බ්‍රෑන්ඩ්ස් තියෙනවා, ක්ලෝතින් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඉතින් ඒ බ්‍රෑන්ඩ්ස් වලින් තමුන්ට සුදුසුයි කියන දේවල් ගන්න. එතකොට ඒ වගේම ඒ දේවල් වලින් මම ආයෝජන කරන ওই බ්‍රෑන්ඩ්ස් වලින් ඇත්තටම කිව්වොත් පුළුවන් තරම් තමුන්ගේ යට ඉන්න වක්‍ර සේවකයන්ට පුළුවන් තරම් සහන ලබා දෙන්න. ඒක තමයි මේ වෙලාව අපි කරන්න ඕන. ඇයි ඔබට මෙහෙම දෙයක් හිතුනේ? ඒ කියන්නේ තමන්ගේ ආපහු මං අහනවා. තමන්ගේම ලාභ කොට වැඩි කරගන්නද? බිස්නස් එකේ ෂෙයා එකේ මාකට් එක වැඩි කරගන්නද? ඇත්තටම තෙල් නමක් හරි දෙකක් හරි ලංකාවට ගියලා මම මේ රටේ මැරෙන්න කලින් මම මේ රට ණය නැති මිනිහෙක් විදිහට මැරෙන්න ඕනේ. කියන ප්‍රශ්නේ ඉඳ කවදද ඔබ ටර්න් උනේ? ඔබේ ඔළුව ටර්න් උනේ පාරේ කොහේ යනකොට මොන හරි මොකක් හරි දැකලාද මොකද්ද? නෑ ඒක අපි මෙහෙම කිව්වොත් පොඩි කාලේ නම් අපි බිස්නස් කරන්නේ අපේ අවශ්‍යතාව සපුරවාගෙන එහෙම යන ගමනකටනේ. නමුත් අපි කාලයක් ඇද්දි මම කලින් කිව්වා වගේ අපි මේ ජීවිතේ වෙන බාධක සහ හැලහැප්පීම් එක්ක මේ දේවල් තේරුම් අරගෙන අපි මේක රීවයර් කරගන්නවා. අපේ දැක්මවල රීවයර් කරනවා. අපේ විෂන් එක මෙහෙම කියන්නේ පුළුවන් තරමක් අපි සමාජයට දීලා ගියොත් පුළුවන් තරමක් පිනක් දහමක් කරගත්තොත් අපි ලෞකික දෙයක් ගෙනියන්නේ නැහැ. ගෙනියන්න පුළුවන් කුසලයක් විතරයි මරණින් මතු කියන දේ තේරුම් අරගෙන එතනින් එහාට දැන්ම ඉඳන් වැඩ කරන එකට සෙට් කරගන්න එක තමයි වෙන්නේ. ඉතින් ඒ අනුව එතකොට ව්‍යාපාරයත් ඒ විදිහට සෙට් කර ගැනීම තමයි මම කරගෙන තියෙන්නේ. රජයේ බලධාරීන්ට හරි කාට හරි ඔබ ප්‍රකාශ කරනවද ලංකාවේ ඩොලර් මාකටිං බජට් එක මම බාර ගන්නවා. මට අවශ්‍ය මෙන්න මේ දේ කරන්න. මට ඕනේ මේක ප්‍රොමෝට් කරගන්න. මම තෙල් නැව් ලංකාවට ගෙන වක්කීම් මම බාර ගන්නවා. ඔබට පුළුවන්ද මේක බාර ගන්න? බයතු බාර ගන්නවා. ඉදිරි පහ ඇතුළත මේක ගොඩ දාන්න පුළුවන් කියන එක. පුළුවන් කියන එක. ඩොලර් මිලියන 40යි දැනට ඇස්තමේන්තු ගත මේ නවක කොස්ට් එක වෙන්නේ. ඔබට මේ අභියෝගය බාර ගන්න පුළුවන්. ඔව්. මට කියන්න බෑ ඉදිරි මාස 6ද කියන මාස 6ද අවුරුද්දද කියන එක. නමුත් පුළුවන් තරම් මහන්සියෙන් අපි වැඩ කරලා අපේ ශ්‍රී ලාංකිකයන්ගේ සපෝට් එක ඇතුව විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සපෝට් එක ඇතුව මේක අපිට යන්න පුළුවන් ගෝල් එකට යන්න පුළුවන්. අවුරුදු 5-7 ඇතුළත කාලයක් ඇතුළත අපිට ඩොලර් බිලියන 5ක වගේ ව්‍යාපාරයක් අපිට හදන්න පුළුවන්. ඒ ඩොලර් බිලියන 5ක වගේ ව්‍යාපාරයක් අපි හැදුවොත් අපිට මේ ප්‍රශ්නේ ඇත්තටම කිව්වොත් අපිට තියෙන ඩොලර් බිලියන 5ක වගේ 6ක වගේ ප්‍රශ්නයක් තියෙන වාර්ෂිකව. ඒ කියන්නේ ඔබට පුළුවන් ඩොලර් ප්‍රශ්නය හරහා රටේ මිනිස්සුගේ බඩගින්නට උත්තරයක් හදන්න පුළුවන්. තමන් නිෂ්පාදනය කරපු තමන්ගේ මේ කමිසේ බ්‍රෑන්ඩ් එක ලේඩීස් අවුට්ෆිට් බ්‍රෑන්ඩ් එකෙන් ලංකාවේ මිනිස්සුගේ බඩගින්න නිවන්න පුළුවන් කියන එකයි කියන්නේ. හරිද? මේක ප්‍රේමදාස මහත්තයාගේ ඇඟලුම් කම්මල් 200 ව්‍යාපෘතියම නෙමෙයි. නෑ මේක තනි තිරසාර තනි විසඳුමක් මේ රට ගොඩ ගන්න පුළුවන්. මේ බිස්නස් මොඩල් එක ගැන හිතනකොට කාත් එක්කද ඔබ කතා කළේ? ඔබටම ඇති වෙච්ච මතයක්ද? කාගේ හරි ඇඩ්වයිස් එකක්ද? කවුරු උදව් කරාද? ඔබට ඉන්නවද කන්සල්ටන්ට්ස්ලා වටේ කවුද නැත්තම්? මට අනිවාර්යෙන් මගේ යාළුවෝ සහ මගේ ටීම් එක ඉන්නවා.
මේ දේ ඉතින් මගේ ව්‍යාපාරයේ මගේ 51 කොටස් පරිත්‍යාග කරලා මේක කරනවා කියන එක ඒ concept එක මගේ ඔළුවට ආවේ. ඒක ඇවිල්ලා හිතලා තමයි අන්තිමේදී මගේ ටීම් එකට මම දැම්මේ. දැම්මට පස්සේ ඒ ටීම් එකට දැම්මේ පොසිටිව් කට්ටිය දැම්මේ නෙගටිව් කට්ටිය දාන්න බෑ. මොකද දානියක් දෙනවා නම් ඒකේ ආනිසංස නැති වෙනවා වගේ වැඩක් වගේ වෙන්නේ. ඉතින් ගත්තොත් මගේ ටීම් එක ගත්තොත් ඒ ටීම් එකම මේකට 100%ක්ම සපෝට් කරන ටීම් එකක් මට ඉන්නේ. මට 100%ක් කොන්ෆිඩන්ස්. ඇත්තටම ගෝ ටීම් එකක් මේ නිර්මාණශීලී ටීම් එකක් හදනවා කියන චමුවිත ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඇත්තටම ගෝ මේක මේ ලෙවලට එන්න මට කොන්ෆිඩන්ස් එක තියෙන්නේ. මොකද මම ව්‍යාපාර පටන් ගද්දි මම තමයි ඩිසයින් කරන්නේ. නමුත් කාලයක් ගියාට පස්සේ ඒ මගේ නිර්මාණශීලීත්වයේ තව මිනිස්සුකින් එළියට ගන්න කියන තරම් අමාරු දෙයක් නෑ ලෝකේ. අන්න ඊටත් කියන්නේ මටත් වැඩි හොඳට ගන්න. ඉතින් ඒ දේ ප්‍රගුණ කරපු ගේ තමයි මම පහුගාලේ කරේ ඇත්තටම කිව්වොත්. රනිල් ඔබ මේ කිව්වේ වචන ටිකක් වුණාට ඊට වඩා ගැඹුරින් මම මේක ගත්තේ. මේ වෙලාවේ රටේ දේශපාලන අරගලයක් තියෙනවා ගෝඨාභයට ගෙදර යන්න කියලා. ගෝඨාභය ෆේල් කියලා. රනිල්ට ඩොලර් එකක්වත් ගේන්න බැරි වුණයි කියලා. අනුර කුමාර මාස 6න් ගොඩ දානවයි කියලා. සජිත් අවුරුදු 5ක් ඉල්ලන වෙලාවේ ඔබ කියනවා මම මාස 6යි හිඟා කන කතා නෙමෙයි මම කියන්නේ මට මේ රටට තෙල් නැව් ගෙන අභියෝගය බාර ගන්න පුළුවන් කියන එක. මොකද්ද අපි ජාත්‍යන්තරයට යන්න කලින් මොකද්ද ඔබට අවශ්‍ය කරන උදව්ව? මට මේ වෙලාවේ අවශ්‍ය උදව්ව ඔබ මාධ්‍යයෙන් සියලු මාධ්‍යයෙන් මේ පණිවිඩය මේ අපි පරාතකාමියෝ අවංකව මේ ගන්න උත්සාහය මේ රට බේර ගන්න උත්සාහය මේ තනි තිරසාර විසඳුම අපිට මේ විසඳුම මාර්ගයෙන් අපට පුළුවන් තව තවත් මේ දෙන ආදායමෙන් අපිට පුළුවන් තව තවත් මේ ව්‍යාපාරය දියුණු කරලා තව තවත් රැකියා නියුක්තිය ඇති කරලා ඒ කට්ටිය පවුල් වලට අපිට මේ සහනාධාරය ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමයේ හරහා අපිට ඩොලර් ටික එනවා නම් අපිට මේ තෙල් ප්‍රශ්නය මේ ගෑස් මේ ඖෂධ ප්‍රශ්නය මේ සියලු දේ විසඳන්න පුළුවන්. ඉතින් මගේ තියෙන ආයාචනය තමයි මේ මාධ්‍ය වලින් මේ පණිවිඩය පුළුවන් තරම් ඉක්මනට ඔබ කියන්නේ G-Flock විතරද ගන්න ඕනේ ලෝකෙ මිනිස්සු? ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලාංකික තියෙන සියලුම බ්‍රෑන්ඩ් එකක් ඕනම බ්‍රෑන්ඩ් එකක් තමුන්ට සුදුසු කියන බ්‍රෑන්ඩ් එකක් ගන්න. මට අපිට ඒක බල කරන්න බෑනේ. ඒක තත්වයෙන් හරියට තියෙන්න ඕන. මට ගැරන්ට් කරන්න බෑ අනිත් තියෙන දේවල්. ඔබ G-Flock එක කතා කරන්නේ ඉන්ටර්නැෂනල් ඉන්න ශ්‍රී ලාංකිකයන්ටද විදේශිකයන්ටද? දෙගොල්ලන්ටමද? මුලින්ම කතා කරන්නේ අපේ ශ්‍රී ලාංකිකයන්ට විදේශිගතව සිටින. එතනින් තමයි මොකද අපි මේක ශ්‍රී ලාංකිකයන් අතරින් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. නැත්තම් අපි normal route එකේ ගියා නම් අපි මාකටිං බජට් එකක් ස්පෙන්ඩ් කරගෙන ඒ රටවල තියෙන TikTok වලට Facebook වලට වියදම් කරගෙන එතකොට ඉන්ෆ්ලුවෙන්සර්ස් වලට වියදම් කරගෙන එහෙම එක්කෝ මාකටිං කම්පැනි එකට විශාල වශයෙන් වියදම් කරගෙන ඩොලර් විශාල ප්‍රමාණයක් මාකටිං බජට් එකක් විතර එළියට යවමින් යන ස්ට්‍රැටජි එකක් තමයි. නමුත් මේක ඉලෙක්ට්‍රොනික word of mouth කියන සිස්ටම් එකට අපේම ශ්‍රී ලාංකිකයෝ පාවිච්චි කරලා පුළුවන් තරම් ඉක්මනට මේ මෙසේජ් එක ඉක්මනට මෙයවලා මේ රටේ තියෙන දැන් තියෙන තත්වෙත් එක්ක ඒ කට්ටියගේ word of mouth යවලා ඒ ඉන්න සුදේශිකයන්ට word of mouth යවලා ඒ කියන්නේ මම රට ඉන්නවා නම් මම කුවේට් කටාරන් ඉන්නේ මම G-Flock item එකක් ගත්තා නම් මට පුළුවන් කටින් කට මෙහා පැත්තේ ඉන්න මගේ යාළුවෝ 5 දෙනෙක්ට ප්‍රොමෝට් කරන්න. ඒක වා කියන්නේ හරි මට කියන්න අවසන් ප්‍රශ්නේ මේ අහන්නේ. ඇයි G-Flock brand එකක් ඉන්ටර්නැෂනල් ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක් මිලදී ගන්න ඕන? මෝ රනිල් මෝ අකුරැස්සේ දකුණෙන් ආපු කොල්ලෙක්ින්දද? එහෙම නැත්නම් ලංකාවේ මිනිස්සුන්ට මාසිකව කෑම මේ 8000ක 10000ක ආහාර පාර්සලයක් පවුල් වලට දෙන මිනිස්සෙකින්දද? බ්‍රෑන්ඩ් එක හොඳ නිසාද? ක්වොලිටි එක හොඳ නිසාද? ප්‍රයිස් එක හොඳ නිසාද? ලංකාව මේ වෙලාවේ තියෙන අර්බුදයක හින්දාද? මොකක් ගැනද හිතන්න ඕන මිනිස්සු? මේ බ්‍රෑන්ඩ් එක අතර ගත්ත ගමන් මම දීර්ඝව විස්තර කරන්න ඕනේ. ඔබ කියපු සියලුම දේ නිසා ඔබ කියපු ප්‍රධාන වශයෙන් ගත්තොත් ඕක ප්‍රයොරිටි ලිස්ට් එක දැම්මොත් මේ රටේ මේ දැන් තියෙන තත්වෙත් එක්ක අපිට කිසිම වෙන තිරසාර විසඳුමක් පේන්නේ නැහැ. මේ දැන් යන්න පුළුවන් විසඳුමක්. අපි මේ මොහොතේ ඉඳන් අපි ඩොලර්ස් හම්බ කරන්න පුළුවන් විසඳුමක් මේ. මම මේක මෙතනින් ඉඳන් අපි ඩිසයිඩ් කරොත් අපි ඔක්කොම මෙතනින් ඉඳන් යන්න පුළුවන් කියලා. මෙතනින් ඉඳන් යන්න පුළුවන් අපිට. හරි මම මෙහෙම අවසන් කරනවා. අපි ෂෝරූම් එකක් ඇතුළට ගියොත් අපි වගේ නෙමෙයිනේ ලෝකයේ වෙනත් රටවල තියෙන මේ ෂෝරූම්ස් ගත්තොත් අති විශාලයිනේ. අපි බ්‍රෑන්ඩ් එකක් ළඟට යනවා එක්ක සාරා තෝරනොහම ඊට පස්සේ ෂීන් තෝරනොහම ටොමි වෙන්න පුළුවන්. ඒ අතරේ G-Flock බ්‍රෑන්ඩ් එක හම්බෙනවා. අපේ ශ්‍රී ලාංකිකයෙක් ඇයි ඒ G-Flock ළඟ අර ඔක්කොම පහු කරන් ඇවිල්ලා නතර වෙන්න ඕනේ? තමුන්ගේ රට වෙනුවෙන් මේ වෙලාවේ අපි ඉන්න තත්ත්වෙත් එක තමුන්ගේ රට වෙනුවෙන් G-Flock ළඟ නතර වෙන්න ඕනේ ඒකයි. තමුන්ගේ රට වෙනුවෙන් තමුන්ගේම ශ්‍රී ලාංකික සහෝදර ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම වෙනුවෙන් ඒක කරන්න වෙනවා. මම දකින විදිහට තනි අපිට විසඳ ගන්න පුළුවන් single sustainable solution එක. ඒ කියන්නේ single sustainable මේ වෙලාවේ තියෙන එකම solution එක වශයෙන් ඔබ දකිනවා. හිඟා කන්න නැතුව. ඒක guaranteed. ආදායම. අවශ්‍ය වෙන්නේ
විදේශගත ශ්‍රී ලාංකිකයන් තමන්ගේ ඔළුව ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් එකට හදාගන්න එක විතරයි. එච්චරයි. ඒ වෙනුවෙන් මම ඒ වෙනුවෙන් මගේ කොටස් 51ක් පරිත්‍යාග කරන්න කැමති. ඒක පරිත්‍යාග කරන මොන කොතනද නැද්ද කියන එක මහජනතාවට ඩිසයිඩ් කරන්න පුළුවන්. මම මගේ තීරණය අරන් ඉවරයි. 51ක් කොටස් පරිත්‍යාග කරනවා මහජනතාවට කියන එක. 20යි 25. 25 දී. මේ බ්‍රෑන්ඩ් එක ඩෙවලොප් කරලා අපි IPO එකටත් ගිහිල්ලා. බොහොම ස්තුතියි. අලුත් බිස්නස් මොඩල් එකක් කන්සෙප්ට් එකක් ඒක අපිට හමු වෙන්නේ අලුත් මේ අදහසක් සහිතව රනිල් විල්ලද්දරගේ ඔහු ලංකාවේ G-Flock කියන බ්‍රෑන්ඩ් එක හදපු පුද්ගලයා ඒක බ්‍රෑන්ඩ් එකක් කරපු පුද්ගලයා ඔහු කියනවා තමන්ගේ බ්‍රෑන්ඩ් එක ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන් මිලදී ගැනීම හරහා එක පැත්තකින් ලංකාවේ ඩොලර අරමුදල විසඳුමක් අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාවේ මේ තින සමස්ත ප්‍රශ්න පත්‍රයට විසඳුමක් සඳහා මැදිහත් වෙන්න හැකියාවක් තිබෙනවායි කියලා. අවසන් වශයෙන් ශ්‍රී ලාංකිකයන්ට ලෝකවාසී ශ්‍රී ලාංකිකයන්ට ඔබට යම් දෙයක් පණිවිඩයක් දෙන්න තිබෙනවා නම් අවස්ථාවක් තිබෙනවා. මගේ පණිවිඩය මම මේ දැන් මෙච්චරලා කිව්වා වගේ මේ ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවේ නිර්මාණශීලීත්වයෙන් මේ අපි ඇති කරගත්තු මේ බ්‍රෑන්ඩ් එකෙන් ඔබලා මිලදී ගන්න ඒ මිලදී අරගෙන මේ බ්‍රෑන්ඩ් එක වර්ධනය කරන්න අපිට දෙන්න පුළුවන් හැම මාදිලියෙම අපිට ප්‍රොඩක්ට් එකක් දෙන්න පුළුවන්. ඒ අපිට නිකන් නෙවෙයි ඉල්ලන්නේ අපි affordable ප්‍රොඩක්ට් එකක් දෙන්නේ. එතකොට durable ප්‍රොඩක්ට් එකක් දෙන්නේ. quality ප්‍රොඩක්ට් එකක් දෙන්නේ. ඒ වගේම ඔය බ්‍රෑන්ඩ්ස් ගත්තොත් අනිත් බ්‍රෑන්ඩ්ස් වල ගත්තොත් ඒ බ්‍රෑන්ඩ්ස් වලට තියෙන prices වැඩි ගොඩක් අඩුවෙන් අපි දෙන්නේ. ඉතින් මිලදී ගත්තොත් ඔබතුමන්ලා චේතනාවෙන් මිලදී ගත්තොත් අපි මෙහෙන් කරන මේ පුණ්‍ය කර්ම කටයුතු වලට අපි මේ දෙන අපේ සේවක පවුල් වලට අපි කරන ආධාර සියලු දේවල් ඔබතුමන්ලා දැක් ගන්න පුළුවන්. ඒ හා සමානවම අපිට මේක වර්ධනය කරගෙන ගිහිල්ලා මම තව ප්ලෑන් කරනවා ඉදිරියේදී මේකෙම younger version එකක් පටන් ගන්න. ඒ කියන්නේ දැන් අපි G-Flock ගත්තොත් 30 35 range එකේ customer profile එකට යන්න තියෙන්නේ. දැන් ඉස්සරහට teen සහ 20 25 අතර range එකේ යන brand එකක් launch කරන්න plan කරනවා. ඒකත් අපිට මේ විදිහටම යන්න පුළුවන්. ඒතර මේ brand දෙකකින් අපිට පුළුවන් අනිවාර්යයෙන්ම මේක මේ ඩොලර් ප්‍රශ්නයේ විසඳුමක් හොයලා අපිට ඩොලර් බිලියන 5ක් 6ක් අවුරුදු 5ක අතර කාලයක ඇතුළත ගෙන්නගෙන මේ රටේ ප්‍රශ්නේ විසඳලා මේක ගොඩ දාන්න. බොහොම ස්තුතියි. ශ්‍රී ලාංකික බ්‍රෑන්ඩ් එකක් වෙළඳ නාමයක් ඊටාම ලෝක ප්‍රකට G-Flock කියන බ්‍රෑන්ඩ් එකේ නිර්මාතෘවරයා ඒ වගේම එහි හිමිකරුවා රනිල් විල්ලද්දරගේ තමයි ඔහුගේ රටට ඩොලර් ගේන සැලසුම මඟ පිළිබඳව අපිත් සමග පැහැදිලි කළේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සමවිත මේ අවස්ථාව දුන්නට.